සුබ දවසක් සියලු දෙනාටම. ඉංග්‍රීසි with Nature LK YouTube channel එකත් එක්ක මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගොඩක් සමාජිකයින් මගෙන් ඉල්ලුවා මේ ස්පෝකන් පැටර්න්ස් වලට අමතරව ග්‍රැමර් සීරීස් එකකුත් කරන්න කියලා. ඒ එල්ලීම නිසා මම ඔයාලට අද මගේ පළවෙනි ග්‍රැමර් ලෙසන් එක අරන් එනවා. ආටිකල්ස් and the භාවිතය. ඔයාලට ගැටලුවක් ඇති ග්‍රැමර් කියලා ගත්තාම ඇත්තටම යම් විශාල පරාසයක විහිදලා තියෙන දෙයක්. ඇයි මේ and the භාවිතයම ගත්තේ? වෙන ග්‍රැමර් ලෙසන් එකක් කරන්න බැරිද? ඔව් පුළුවන්. කරන්න පුළුවන්. නමුත් මම මේ ලෙසන් එක ඇත්තටම තෝරාගත්තේ මේ ලෙසන් එක මාරම වැදගත්. ඉංග්‍රීසි භාෂාවේ ලොකු රාජකාරියක් කරනවා මේ and the භාවිතය. ඇත්තට මේ and the භාවිතා නොකර අපි අදහස් ප්‍රකාශ කරනකොට වාක්‍ය ලියනකොට ඇත්තටම විකෘති ස්වභාවයක් තියෙනවා. අපිට තේරුම් ගන්න පුළුවන් ඒ. නමුත් ඇත්තටම ඒ භාවිතය තරම් සුදුසු නෑ. ඇත්තටම කැතයි. ඒ නිසායි මම මේ ලෙසන් එක ඔයාලට අද කරන්න තීරණය කළේ. අපි බලමු ලෙසන් එක ඉස්සරහට ගිහිල්ලා දිගට මාත් එක්ක රැඳිලා ඉන්න. ඉංග්‍රීසි with Nature LK YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට මම දාන අලුත් lesson ඔයාලට ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ lesson ඔස්සේ ඔයාලගේ knowledge එක improve කරගන්න පුළුවන්. ඔයාලගේ idea එක comment කරන්න. අපි යමු අපේ lesson එකට. articles and the භාවිතය. introduction. articles ආකාර දෙකකි. අපි බලමු මේ ආකාර දෙක මොකක්ද කියලා. පළවෙනි ආකාරය තමයි indefinite articles, අවිනිශ්චිත අව්‍යය පද. දෙවන ආකාරය තමයි definite article, නිශ්චිත අව්‍යය පද. indefinite articles එහෙම නැත්නම් අවිනිශ්චිත අව්‍යය පද ගත්තාම ඒ යටතට වැටෙන්නේ and. definite article, නිශ්චිත අව්‍යය පද ගත්තාම ඒ යටතට වැටෙන්නේ the. මම මේ වීඩියෝ එකේදී ඔයාලා එක කතා කරන්නේ මේ and භාවිතය ගැන. the භාවිතය ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නම්. මොකද මේ ලෙසන් දෙකම දීර්ඝ ලෙසන් දෙකක්. දෙකම එකට කළොත් ඇත්තටම ඔයාලට බෝරින් වෙනවා. ඒ නිසා වෙන වෙනම අපි මේ indefinite articles කියන කොටසත් definite article කියන කොටසයි බලමු. මේ and භාවිතයට යන්න කලින් අපි පොඩි අවබෝධයක් ගමු මේ අවිනිශ්චිත නිශ්චිත කියන කොටස් දෙක ගැන. ඒකට මම උදාහරණ කිහිපයක් ඇත්තටම ගොඩ නැහුවා. අපි උදාහරණ එකින් එක බලමු. කොල්ලා මගේ පස්සෙන් එනවා. කොල්ලෙක් මගේ පස්සෙන් එනවා. කොල්ලෙක් මගේ පස්සෙන් එනවා. මේක මේ ගෑනු ළමෙක් කියන වාක්‍යයක්. කොල්ලා මගේ පස්සෙන් එනවා. අන්න එතකොට කොල්ලව දන්නවා. මට බොයිෆ්‍රෙන්ඩ් වෙන්න ඇති. කොල්ලා මගේ පස්සෙන් එනවා. කොල්ලෙක් මගේ පස්සෙන් එනවා. අන්න කොල්ලෙක් කිව්වම නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද කවුද කියලා දන්නේ නැහැ. මොකටද එන්නේ කියන්න දන්නේ නැහැ. කවුද කියන්න දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. නමුත් කොල්ලා ගාව අපි නිශ්චිතව දන්නවා එන්නේ කවුද කියලා. අපි ඒක ඉංග්‍රීසි වලින් කිව්වොත් the boy follows me. The boy follows me. A boy follows me. A boy follows me. කොල්ලා මගේ පස්සෙන් එනවා. The boy follows me. කොල්ලෙක් මගේ පස්සෙන් එනවා. A boy follows me. පළවෙනි වාක්‍යය වගේම දෙවෙනි වාක්‍යයත් අපි දන්න කොල්ලට the boy කියලා යොදාගෙන තියෙනවා. අපි නොදන්න කොල්ලට කොල්ලෙක් නිසා a boy කියලා අපි යොදාගෙන තියෙනවා. මේ a boy, a dog කියන හැමතැනම තියෙන විශේෂත්වය තමයි මේ අල් කයන්නක් ඇවිල්ලා තියෙනවා. කයන්නක් කියලා සවුන්ඩ් එකක් එනවා. ඔයාලට ලේසියෙන් මේක ඩිෆයින් කරගන්න පුළුවන්. අපි යමු තවත් උදාහරණයකට. මට ඊයේ විදේශිකයෙක් හමු වුණා. විදේශිකයා මට ඔහුගේ දුරකථන අංකය දුන්නා. මට ඊයේ විදේශිකයෙක් හමු වුණා. විදේශිකයා මට ඔහුගේ දුරකථන අංකය දුන්නා. දැන් මෙතන බලන්න මේ පළවෙනි වාක්‍ය මට ඊයේ විදේශිකයෙක් හමු වුණා. විදේශිකයෙක්. අන්න අල්කයන්ක් ඇවිල්ලා තියෙනවා. මේ විදේශිකයව අපි දන්නේ නැහැ. නොදන්න විදේශිකයෙක් හමු වුණා. දෙවෙනි වාක්‍ය කියනවා මේ විදේශිකයා එක්ක අපි කතා බහ කරලා අඳුනගත්තට පස්සේ අපි මේ දන්න විදේශිකයා මට ඔහුගේ දුරකථන අංකය දුන්නා. විදේශිකයා මට ඔහුගේ
දුරකථන අංකය දුන්නා. මේ වාක්‍ය දෙකේම විදේශිකයා යෙදিলা තියෙන ආකාර දෙක ගැන හොඳින් බලන්න. පළවෙනි වාක්‍යය යෙදලා තියෙන්නේ අවිනිශ්චිත විදිහට විදේශිකයෙක්. දෙවෙනි වාක්‍යයේදී නිශ්චිත විදිහට යෙදලා තියෙනවා. අපි දන්න විදේශිකයෙක් විදිහට. මේක ඉංග්‍රීසි වලින් කිව්වහම එන්නේ I was met a foreigner, the foreigner gave me his telephone number. I was met a foreigner, the foreigner gave me his telephone number. එතන පළවෙනි වාක්‍යය කතාවම I was met a foreigner. මෙතන ඇත්තම තියෙන මේ කර්මකාරක වාක්‍යයක්. ඒ වාක්‍ය රටාවන් ගැන ලොකු අවබෝධයක් අවශ්‍ය නැහැ මෙතනදී. ඒ වගේම ඒ ගැන හිතන්නත් එපා. අපි වලට කරලා දෙන්නම් මේ ලෙසන්ස් ටික ලස්සනට පිළිවෙලට. මෙතන a foreigner I was met a foreigner විදේශිකයෙක් හමු වුණා. විදේශිකයෙක් නිසා අපි a foreigner යදාගෙන තියෙනවා. දෙවෙනි වාක්‍යය the foreigner gave me his telephone number. විදේශිකයා අපි දන්නවා ඔහුව. අපි කතා බහ කරලා අපි ඔහු දන්නවා. ඒ නිසා අපි the foreigner කියලා අපි යොදාගත්තා. මම හිතනවා දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා මේ අවිනිශ්චිතභාවය නිශ්චිතභාවය කියන්නේ මොකක්ද කියලා. ඒක දැන් ඔයාලට වෙන් කරලා ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ඔයාලා ඉංග්‍රීසි ස්පෝකන් වලදී උනත් ඔයාලට යම් දෙයක් කියද්දි ටක් ගාලා හිතා ගන්න මම මේ කියන්නේ නිශ්චිත දෙයක්ද අවිනිශ්චිත දෙයක්ද කියලා ටක් ගාලා හිතාගෙන මේ දේ භාවිතා කරගන්න පුළුවන්. ඊට උදාහරණ ටික ගත්තාම ඔයාලට දැන් පැහැදිලිව තේරෙනවා මේ මොකක්ද මේ the dog කියන්නේ a dog කියන්නේ. the boy කියන්නේ මොකක්ද? a boy කියන්නේ මොකක්ද? සරලව ගත්තොත් මේ නිශ්චිතයි කියන්නේ මොකක්ද? අවිනිශ්චිතයි කියන්නේ මොකක්ද කියලා සරලව අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද මම මේ දේ කළේ කෙලින්ම a and භාවිතයට යන්න මට තිබ්බා. නමුත් එහෙම ගිහිල්ලා වැඩක් නැහැ. ඔයාලට යම් අයිඩියා එකක් නැත්තම් මේක කොයි වගේ තැන්වලද යෙදෙන්නේ කියලා. මේ අවුවේ පද අපි යොදාගන්නේ කොයි වගේ තැන්වලද කියලා ඔයාලා දන්නේ නැත්තම් ඇත්තටම එතනින් ඉස්සරහට ගිහලා වැඩක් නැහැ. ඒ නිසායි මේක කළේ. මේක මොලේ ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් බැලුවත් ගැටලුවක් නැහැ. මොකද එයාට මොලේ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දන්න කෙනෙක් බැලුවත් ගැටලුවක් නැහැ. මොකද එයාට එයාගේ නොලෙජ් එක පොලිෂ් කරගන්න පුළුවන්. අපි යමු අපේ ලෙසන් එකට. අද මම ඔයාලා එක්ක කතා කරන්නේ a and the භාවිතය පිළිබඳ. a and the භාවිතය පිළිබඳ. දැන් මේ ලෙසන් එක ගත්තාම බොහොම සරල ලෙසන් එකක් වගේ පේනවා ඔයාලට. දැන් a භාවිතය ගත්තාම a boy පිරිමි ළමෙක්, a tree ගසක්, a flower මලක්, a dog බල්ලෙක්, a book පොතක්, a one day match දිවා රාත්‍රී තරගයක්, a member සමාජිකයෙක්, a university විශ්වවිද්‍යාලයක්. මේ වගේ සරලව අපිට ඕනම නම පදයකට දාලා අල් කයන්නේ සවුන්ඩ් එකක් විදිහට ගන්න පුළුවන්. මෙතන නැති ගොඩක් ඒවා ගන්න පුළුවන්. ඔයාලත් නිකන් ලියලා බලන්න උදාහරණ දාලා. a gecko හූනෙක්, a cat පූසෙක්. මේ අල් කයන්න ගොඩක් වැදගත්. අපි දැන් සිංහලෙන් අදහස් ප්‍රකාශ කරද්දී උනත් බිත්තියක හූනෙක් යනවා නම් අපි හූන ගන්න. අපි කියන්නේ හූනෙක් කියලා. අන්න බල්ලෙක්, අන්න කොල්ලෙක්, අන්න කෙල්ලෙක්. මෙන්න අඹ ගෙඩියක්. නේ? බලන්නකො සාමාන්‍ය භාවිතය නිතර වගේ අල් කයන්නක් කියනවා. දැන් අපි ඒක ඉංග්‍රීසි වලින් කියද්දි අනිවාර්යයෙන් මේ හැම තැනකටම මේ a භාවිතය යොදා ගන්න ඕනේ. ඒතර මොකක්ද මේ n භාවිතය? අපි ඒකත් බලමුකෝ උදාහරණ ටිකක් අරගෙන. an umbrella කුඩයක්, an apple ගෙඩියක්, an orange දොඩම් ගෙඩියක්, an axe පොරවක්, an hour පැයක්, an elephant අලියෙක්, an egg බිත්තරයක්, an arrow ඊතලයක්. දැන් මේ an දෙකම ගත්තාම මේ නාම පදයක් තමයි අපි කියන්නේ අල්කයනක් එක්ක. කුඩයක් කියන්නේ නාම පදයක්. එතන පොතක් a book. අතන කුඩයක් කියන එක an umbrella වෙලා තිනවා. අතන වෙලා තියෙනවා, මෙතන an වෙලා තියෙනවා. මොකක්ද වෙනස? ඔය ගොඩක් දෙනෙක් දන්න වෙති මේ දේ. නමුත් මම ඔයාලට කියලා දෙන්නම් මොළ ඉඳන්ම. මම ටාගට් කරන්නේ අතරම මේ දේ අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් නම් ගොඩක් ප්‍රයෝජනවත් වේ යාලට. බලන්න ඔය දන්නවා කියලා හිතන් ඉන්න කට්ටියත් හරියටම මේ දේ දන්නවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ලෙසන් එක කරද්දී අපි ඉස්සරහට යමු. මොකද්ද මේ an වල තියෙන වෙනස කියලා. an භාවිතය ගත්තාම ඔයාලා මේ an භාවිතය ඉගෙනගෙන තියෙන්නේ
n භාවිතා කරනුයේ a e i o u යන ස්වර අකුරු වලින් පටන් ගන්නා ගණන් කළ හැකි එක වචන නාම පද වලටය කියලා ඉගෙන ගන්න තියෙන කට්ටිය ඉන්නවනම් මම කියනවා එයාලාගේ ඉගෙන ගත්ත දේ යම් ගැටලුවක් තියෙනවා. යම් වරදක් තියෙනවා. අන්න එතකොට ඔබට පුළුවන් පෙරලා මට ඇඟිල්ල දික් කරන්න කොහොමද එහෙම කියන්නේ? අපි මෙච්චර කාලයක් ඉගෙන ගත්තේ මෙහෙමනේ. කොහොමද ඔප්පු කරන්නේ? මම ඒකට ඔබට දෙන පිළිතුර තමයි මම තර්කයක් මෙතන ගොඩ නගනවා. හොඳයි. අකුරු වලින් පටන් ගන්නවා කියන්නේ අපි එහෙනම් අරගෙන බලමු. එලිෆන්ට් කියන වචනේ ගත්තාම පටන් ගන්න ඊ අකුරෙන්. ඒක මේ ස්ටේට්මන්ට් එකට වැලිඩ්. අවුලක් නෑ. මොකද ඊ කියන්නේ ස්වර අකුරක්. ඒ නිසා අපිට an elephant දැම්ම කියමුකෝ. ඊළඟ උදාහරණය ආව. පැයක් කරද්දි an නව කියලා තමයි අපි කියන්නේ. ඔයාලට එතන ඩවුට් එකක් තියෙනවා නම් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය යූස් කරන්න පුළුවන්. ඒකෙන් ඔයාලට ඒ ඩවුට් එක නැති කරගන්න පුළුවන්. ඉතින් දැන් ඉහත ස්ටේට්මන්ට් එකේ තියෙන්නේ a e i o u. ඉතින් මේ ස්වර අකුරු වලින් පටන් ගන්න නාම පද වලට අපි n දානවා නම් මේ h කියන්නේ ස්වර අකුරක් නෙමෙයි. ව්‍යංජන අකුරක්නේ. එතකොට කොහොමද මේක n යොදාගෙන තියෙන්නේ? අන්න ඒකයි මගේ තර්කය. පුළුවන් නම් ඔබ බෙදින්න කමෙන්ට් එකක් දාන්න මේ සම්බන්ධයෙන්. ඇත්තරම මේ n භාවිතය ගත්තාම බොහොම වැදගත්. අනිත් කොටස් ගැන අවධානය යොමු නොකලත් කමන්නේ. මෙන්න මේ කොටස හරියාකාරව ඔබේ ඔළුවේ තියාගන්න. n භාවිතය continue n භාවිතය හරියාකාරව ගත්තොත් n භාවිතා කරනුයේ ස්වර ශබ්ද වලින් පටන් ගන්නා ගණන් කළ හැකි එක වචන නාම පද වලටය. අදින් මතක තියාගන්න මම 3 වරක් ශබ්ද කළා ස්වර ශබ්ද වලින්. ස්වර අකුරු වලින් නෙමේ ස්වර ශබ්ද වලින්. මේක කොහොමද ප්‍රූෆ් වෙන්නේ? කොහොමද මේක තහවුරු වෙන්නේ? අපි අර උදාහරණ දෙකම ගමු. elephant and elephant. elephant කියද්දී සවුන්ඩ් එකනේ එයන්න elephant පටන් ගන්න එයන්නේ elephant and elephant. ඊළඟ වචනය ආව අකුර h කියන්නේ ව්‍යංජන අකුරක්. නමුත් සවුන්ඩ් එක බලන්න n අව අපි කවදාවත් මේක හව කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ අව කියලා සවුන්ඩ් කරන්නේ. ඔයාලට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි රිෆර් කරාම මේ වචන ප්‍රොනවුන්ස් කරන විදිය ඉගෙන ගන්න පුළුවන්. ස්වර ශබ්ද වලින් පටන් ගන්න ඒක වචන ගණන් කළ හැකි කියන කවුන්ටබල් සිංගියුලර් නවුන් වලට අපි මේක යොදා ගන්න. ඉතින් මොනවද මේ ස්වර ශබ්ද? වැදගත්ම කොටස මේක ඇත්තටම. ස්වර ශබ්ද ගත්තාම අ ඈ ඊ ඌ ඒ ඔ මාත් එක්කම ඔයාලත් කියලා ප්‍රැක්ටිස් කරගන්න. මේක කටට හුරු කරගන්න. කටට හුරු කරගෙන ඔලුවට යවා ගන්න. ස්වර ශබ්ද වෙන්නේ අ ඈ ඊ ඌ ඒ ඔ. අපි බලමු මේ සවුන්ඩ්ස් එන ඉංග්‍රීසි වචන කිහිපයක් අරගෙන මම ගත්ත පළවෙනි වචනය තමයි a sound එකට an ice cream. අපි මේ ice cream වලට n දාන්නේ i අකුර vowel එකක් නිසා නෙමෙයි. ice cream pronounce කරද්දී ice අයන්නෙන් sound එක එන්නේ. an ice cream. ඊළඟට an aunt. ඒ අකුර නිසා නෙමෙයි දාන්නේ. එතන මේ au එකතු වෙලා aunt කියලා හැදෙනවා. ආයන්නක් එනවා. අනේ ආයන්නේ සවුන්ඩ් එකට තමයි අපි මේ n භාවිතා කරන්නේ. an x පොරව අයන්නේ සවුන්ඩ් එකක් එනවා. an ant ඈයන්නේ සවුන්ඩ් එකක් එනවා. ඈයන්නේ සවුන්ඩ් එකක් එනවා. කුඹියෙක් කියද්දි an ant කුඹියෙක්. an idiot අන්න ඉයන්නේ සවුන්ඩ් එකක් එනවා. අපේ කට්ටිය නම් දන්නේ 3 idiots තමයි. නමුත් මෙතන ඉන්නේ an idiot මෝඩයෙක්.
එන්නේ යන්නේ සවුන්ඩ් එකක්. an idiot. an eagle, an eagle, an eagle. යන්නේ සවුන්ඩ් එකක් එනවා. an ulema, an ulema. යන්නේ සවුන්ඩ් එකක් එනවා. an usha machine, an usha machine. යන්නේ සවුන්ඩ් එකක් එනවා. මේ usha machine කියන්නේ මැෂින් වර්ගයක්. මහන මැෂින් වල වර්ගයක්. an usha machine. යන්නේ සවුන්ඩ් එකක් එනවා එතනදී. ඊට පස්සේ එනවා an egg, an egg. බිත්තරයක්. egg, an egg. යන්නේ සවුන්ඩ් එකක් එනවා. an angel, an angel. යන්නේ සවුන්ඩ් එකක් එනවා එතන. an orange, an orange. යන්නේ සවුන්ඩ් එකක් එනවා. an order, an order. යන්නේ සවුන්ඩ් එකක් එනවා. විධානයක්, නියෝගයක්. an order. that ඔබ මේක තනියම ප්‍රැක්ටිස් කරලා බලන්න. an ice cream, an aunt, an axe, an ant, an idiot, an eagle, an ulema, an usha machine, an egg, an angel, an orange, an order. මේක නිතරම ප්‍රැක්ටිස් කරලා බලන්න. එතන මේ ස්වර ශබ්ද ඔක්කොම කවර් වෙනම වචන හදලා තියෙනවා. ඒ වගේම ඔයාලත් වචන හදලා ප්‍රැක්ටිස් කරන්න. අපි තවදුරටත් මේ ස්වර ශබ්ද සම්බන්ධයෙන් කතා කරමු. an hour, an hour. දැන් hour කියන වචනේ නම් ඔයාලට කටපාඩම් ඇති. මේ hour කියන වචනේ අපි ලියද්දි එච්චකුරෙන් පටන් ගත්තට ඒක ප්‍රොනවුන්ස් කරද්දි සවුන්ඩ් එක hour අයන්න ඉන්නේ. මේ අයන්න කියන සවුන්ඩ් එක ස්වර ශබ්දවල එන සවුන්ඩ් එකක්. ඒ නිසා අපි an යොදා ගන්නවා. අපි මේ වගේ තවත් උදාහරණ කිහිපයක් බලමු. an SMS, an SMS. අකුර පටන් ගන්නේ S අකුරෙන්. වචනේ පටන් ගන්නේ S අකුරෙන්. නමුත් ඒක සවුන්ඩ් ප්‍රොනවුන්ස් කරද්දී an SMS, S යන්නක් එනවා. ඒ නිසා අපි an යොදා ගන්නවා. an MP. අකුර M නමුත් මේක ප්‍රොනවුන්ස් වෙද්දී M යන්නක් එනවා. MP කියන්නේ short form එක member of parliament. Okay? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට කියන වචනේ an MP. ඊළඟ එක an SLS certificate. an SSS. S අකුරේ පටන් ගත්තට සවුන්ඩ් එක යන්න. ඒ නිසා අපි an යොදාගන්නේ. an FB account. ගොඩක් දෙනෙක් දන්න වචනයක්. FB account එකක් කියන්න an FB. F අකුරෙන් පටන් ගත්තට FF යන්නේ සවුන්ඩ් එකක් එනවා පටන් ගත්තේ. වවල් සවුන්ඩ් එකක් එනවා. ඒ නිසා අපි an FB account කියලා යොදා ගන්නවා. an LTT leader. ත්‍රස්තවාදී නායකයෙක්. L අකුර L උනාට සවුන්ඩ් එක A LTT. a university. දැන් මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. an universityද a universityද? දැන් ඔයාලට මගේ එක්ක එක දිගට රැඳිලා හිටියනම් සරලවම දෙන්න පුළුවන් උත්තරේ ඒ තමයි a university. an university නෙමෙයි. u අකුර ස්වර අකුරක් තමයි. වවල් ලෙට එකක් තමයි. නමුත් අපි මේ an භාවිතා කරන්නේ ස්වර අකුරු නිසා නෙමෙයි ස්වර ශබ්ද නිසා කියලා ඔයාලා ඉගෙන ගත්තා. යුනිවර්සිටි කියද්දි සවුන්ඩ් එක එන්නේ U. ඉතින් අපිට n භාවිතා කරන්න බෑ. ඒ නිසා අපි a යොදා ගන්නවා. a යුනිවර්සිටි. ඒ වගේ උදාහරණ කිහිපයක් අපි තව බලමු. a year. අන්න මෙතනදී ඔයාලට ගැටලුවක් එනවා. year කියද්දි යන්න නෙමෙයිද? ස්වර ශබ්ද වලදී තිබ්බ යන්න. නමුත් මෙතන මේ යයන්නෙන් ගන්න යන්න ලියලා දෙනවා. කොහොමද මේක වෙන්නේ? මම ඔයාලට ඒකත් කියලා දෙන්නම් ඉදිරියේදී. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. අපි ඊළඟ වචනයට යමු බලන්න. a unit. අන්න එතනත් u ස්වරයක් වුණාට සවුන්ඩ් එක ස්වර શબ્දයක් නෙමෙයි. a one day match. o අකුරෙන් පටන් ගත්තට සවුන්ඩ් එක one day. අපි on day කියන්නේ නැහැ. ඒ කියන්නේ one day match එක. one day. සවුන්ඩ් එක w ඒ නිසා අපිට n යොදා ගන්න බෑ.
a European. මෙතන ඊ අකුර සර අකුරක්. නමුත් ප්‍රොනවුන්ස් එද්දී European යුවන්න සවුන්ඩ් එකෙන් ඒක ස්වර શબ્දයක් නෙමෙයි. a utility plant. ඊ අකුරෙන් පටන් ගත්තට සවුන්ඩ් එක U ස්වර શબ્දයක් නෙමෙයි. අපි මේ දක්වා කතා කරපු කරුණුත් එක්ක මේ භාවිතා වෙන්නේ කොහොමද n භාවිතා වෙන්නේ කොහොමද කියලා යම් අවබෝධයක් වට ලැබුණා. ආරම්භක අවබෝධයක් ලැබුණා. අපි n යොදන්නේ ස්වර අකුරු නිසා නෙමෙයි ස්වර ශබ්ද නිසා කියලා වල ඉගෙන ගත්තා. අපි තව ටිකක් ඉස්සරහට යමු. මම කතා කළා ear an idiot a ear. මෙතන ඔයාලා හිතන්න පුළුවන් මේ ear කියන සවුන්ඩ් එකටයි මේ යන්නේ නැත්තේ. ස්වර ශබ්ද කුලයේ තිබ්බ යන්නේ නැත්තේ. මේ යයන්නෙන් ඇවිල්ලා තියෙන යන්නේ. ඒකට හොඳම විසඳුම තමයි ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක. දැන් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක ගත්තාම මේ මේ දෙකම සවුන්ඩ් එක. නමුත් ඒ දෙක වෙනස්. මේ ඩික්ෂනරි එක ගැන කිව්වොත් දැන් ඔයාලා මේ ඉඩියට් කියන වචනේ ගත්තාම එතන යටින් තියෙනවා BRE කියලා. ඒ කියන්නේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි. ඊට පස්සේ යන්න බලන්න වැදගත්ම කොටස තමයි ඇල ඉරි දෙකක් මැද තියෙන්නේ. ADH. ඒ තමයි සවුන්ඩ් ප්‍රොනවුන්ස් කරන විදිය. ඒ තමයි ප්‍රොනවුන්සේෂන්. ඒක ප්‍රොනවුන්ස් වෙන්නේ කොහොමද කියලා. කියන එක තමයි එතනින් දක්වන්නේ. ඒ වගේම ear. එතන බ්‍රිටිෂ් ඉංග්‍රීසි. අන J අකුරකින් පටන් වෙලා තියෙනවා. ear. මම මේ සරල උදාහරණයක් ගත්තේ ඔයාලට මේ ප්‍රොනවුන්සේෂන් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් යන්න ඇඩ්වාන්ස් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියට ගිහිල්ලා චෙක් කරන්න. ඉගෙන ගන්නවා කියන්නේ ඒකයි. ඔයාලට වෙනස තේරුම් ගන්න පුළුවන්. මම ඇත්තට මේ කොටසත් මේ ස්ලයිඩ් එකට එකතු කළේ අන්නේ අවබෝධය දෙන්න. ඔබට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් මේ ඩික්ෂනරි එකෙන්. මම නිතරම කියන දෙයක්. මගේ පැටර්න් සීරීස් එකේදීත් කියන්නේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියට රිෆර් කරන්න කියලා. මම මෙතනදීත් ඒක යලිත් ඔයාලට කියනවා. තව මේ වගේ වචන අරන් බලන්න කොහොමද මේ සවුන්ඩ් හැසිරෙන්නේ කියලා. කී කියන වචනේ අරන් බලන්න මෙතන මේ ඔයාලට ear කියන එක තවත් විග්‍රහ කරගන්න පුළුවන්. මේ ටික ප්‍රැක්ටිස් වෙන්න මම පොඩි ඇක්ටිවිටි එකක් ඔයාලට ඩිසයින් කළා. ඒ ඇක්ටිවිටි එක තමයි මෙතන තියෙනවා අකුරු 26ම. ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26ම තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මේකේ මේ අකුරේ සවුන්ඩ් එකට අනුව ද එන්නේ ඇන්ද කියලා යොදන්න. මම මේක කරලා පෙන්නන්නම්. NA කියන අකුර ගත්තාම සවුන්ඩ් එක එයන්න ස්වර ශබ්දයක්. ඒ නිසා අපිට n යොදන්න පුළුවන්. NA a B මොකද B කියන්නේ ස්වර ශබ්දයක් නෙමෙයි. a C කියන්නේ ස්වර ශබ්දයක් නෙමෙයි. a D NE E කියන්නේ ස්වර ශබ්දයක්. ඒ නිසා අපිට n යොදා ගන්න පුළුවන්. ඔයාලා යම් වෙලාවක් අරගෙන මේ ඇක්ටිවිටි එක කරන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. ඔයාලා මේක try කරන්න. ඊට පස්සේ අපි එකට මේක ඩිස්කස් කරමු. මම හිතන ඔබ යම් උත්සාහයක් ගන්න ඇති කියලා අපි මේක කරලා බලමු. NA අපි කතා කළා. B අපි කතා කළා. C ගැන කතා කළා. D NE NF G NH NI J K NL NM NN NO P Q NR NS T U V
a V, a W, an X, a Y, an Z, an EZ. දැන් මේ ඇක්ටිවිටි එකේදී ඔයාලට පේනවා මේ සවුන්ඩ් එක කොහොමද මේ N හසුරවන්නේ කියලා. මම මේ ඇක්ටිවිටි එක දැම්මේ ඇත්තටම වැඩිදුර අවබෝධය පිණිස. බලන්න ඔබ මේ ඇක්ටිවිටි එකේ කීයක් හරියට කළාද කියලා. පාඩමේ ආරම්භයේ සිට මේ දක්වා මාත් එක්ක රැඳිලා හිටියනම් ඔබට දැන් මනාව අවබෝධයක් තියෙනවා මේ n භාවිතය ගැන. අපි n දාගන්නේ කොයි වගේ තැන් වලටද? දාගන්නේ කොයි වගේ තැන් වලටද කියලා එම අවබෝධයක් තියෙනවා. ඒ වගේම මම ඔබට යම් පොයින්ට් එකක් කිව්වා අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න කියලා. ඒ n භාවිතය සම්බන්ධයෙන් අපි n භාවිතා කරන්නේ ස්වර ශබ්ද වලින් පටන් ගන්න නාම පද වලට. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. අපි දැන් යනවා මේ n වාක්‍යවල යෙදෙන තැන් ගැන සාකච්ඡා කරන්න. යම් නීති පද්ධතියක් විදිහට අපි මේක ගැන කතා කරමු. ඔයාලට ඒකට මේක මතක තියාගන්න ලේසි. අදින් පස්සේ ඔයාලට අවශ්‍යතාවයක් නැහැ මේක වෙන කෙනෙක් භාවිතා කරන නිසා භාවිතා කරන්න. ඔයා මේ n භාවිතය ගැන තියරියක් ඇතුවයි මේක භාවිතා කරන්නේ. මේක නැවත නැවත ප්‍රැක්ටිස් කිරීමෙන් ඔයාලට ලේසියෙන්ම ටක් ගාලා ඒක ගන්න පුළුවන්. n භාවිතය සම්බන්ධයෙන් පළවෙනි රූල් එක තමයි ගණන් කළ හැකි ඒකවචන නාමපද මුල්වරට සඳහන් කරන විට n භාවිතා කරයි. ගණන් කළ හැකි ඒකවචන නාමපද මුල්වරට සඳහන් කරන විට n භාවිතා කරයි. අපි උදාහරණයක් බලමු. I met a girl last week. අර ෆොරිනර්ගේ කතාව වගේම තමයි. I met a girl last week. මට ගෙහතියේ කෙල්ලෙක් හම්බුණා. ගෑනු ළමෙක්. She was reading a book. ඇය පොතක් කියවමින් හිටියේ. මෙතන මේ she කියන්නේ pronoun එකක්. අපි ඒක ගැන පස්සේ කතා කරමු. එතනම අපිට මෙතන the girl කියලා යොදා ගන්න පුළුවන්. මේ the girl කියන මේ the girl වෙනුවට තමයි අතන she යොදාගෙන තියෙන්නේ. The girl was reading a book. අන්න the ගැන ඔබට අවබෝධයක් තියෙනවා මේ පාඩම මෙතනට එන්න කලින්ම. මොකද අපි ඒක ගැන ඩීප්ලි කතා කළා. උදාහරණ බල්ලෙක් අරගෙන, කොල්ලෙක් අරගෙන, විදේශිකයෙක් අරගෙන අපි කතා කළා. දැන් මෙතන මේ තියෙන රීතිය තමයි ගණන් කළ හැකි ඒකවචන නාමපද මුල්වරට සඳහන් කරන විට n භාවිතා කරයි. මෙතන ඔයාලා මතක තියාගන්න ඕනේ මේ ගණන් කළ හැකි. ඒ කියන්නේ countable noun එකක්. ඒකවචන නාමපදයක් මුල්ම වරට කියද්දී I met a girl, I met a foreigner. ඒ වගේ අපි මුලින්ම අපි නොදන්න කෙනෙක් හම්බුනහම අන්න එතනදී අපි n භාවිතා කරනවා. ඒක මතකයේ තබා ගන්න. පුද්ගලයෙකුගේ වෘත්තියක් සඳහන් කිරීමේදී ඒ කියන්නේ කෙනෙක්ගේ ජොබ් එකක් ගැන කියද්දී අපිට මේ n භාවිතා කරන්න වෙනවා. He is an engineer. ඔහු ඉංජිනේරුවෙක්. She is a teacher. ඇය ගුරුවරියක්. නැත්නම් he is a teacher. ඔහු ගුරුවරයෙක්. අන්න අපි වෘත්තියක් කියද්දී අනිවාර්යයෙන්ම අන්න එතනට එනවා. ඔහු පොලිස් නිලධාරියෙක්. He is a police officer. ඔහු හමුදා නිලධාරියෙක්. අන්න එතනදී පොඩ්ඩක් වෙනස් වෙනවා. He is an army officer. මොකද army යන සවුන්ඩ් එකක් එනවා. යම් පුද්ගලයෙක්ගේ ජොබ් එකක් ගැන කියද්දී අපිට n භාවිතා කරන්න සිද්ධ වෙනවා. few සහ little සමග Father bought a few oranges. I ate a little jelly. මම ඊළඟ රූල් එකට යන්න කලින් මේ few සහ little සම්බන්ධයෙන් තව දුරටත් ඔයාලා එක කතා කරන්න. මම මේ පොයින්ට් එක මේ few little සම්බන්ධයෙන් මේ යෙදීම සම්බන්ධයෙන් පැහැදිලි වෙන තව දුරටත් මේ වචන දෙක ගැන කතා කරන්න. ඇත්තටම මේක මේ ආටිකල් ලෙසන් එකේ පාඩමක් නෙමෙයි. මේක මේ ඩිටර්මිනස් යටතට වැටෙන්නේ. නමුත් මේ පොයින්ට් එක අවබෝධ කරගන්න ඕන නිසා අපි මේ වචන දෙක ගැන බලමු. few with countable nouns.
ඒ කියන්නේ ගණන් කළ හැකි නාම පද වලට තමයි මේ few කියන එකයි එහෙම නැත්නම් අපි යොදලා a few කියන පදේ අපි යොදාගන්නේ. ඒතර මේ few කියන්නේ නැති තරම්, a few කියන්නේ යම් ප්‍රමාණයක් තියෙනවා. මම මෙතනට පික්චර් එකක් ඉන්සර්ට් කරලා තියෙනවා. ඉතින් අපිට මෙතන මේ පොත් වගේක් තියෙන. පොත් ටික 1 2 තුල ගණන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක අතරම කවුන්ටබල් ගණන් කරන්න පුළුවන්. එතකොට දැන් මේ රූප දෙක දැක්කම වලට පේනවා මෙතන පොත් තියෙනවා. නේ බිඳුව නෙමෙයි පොත් නැත්තේ නෑනේ. පොත් තියෙනවා. මේ දෙක සාපේක්ෂව ගත්තාම අර පළවෙනි රූපයට වැඩිය දෙවෙනි රූපේ පොත් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ යම් ප්‍රමාණයක් තියෙනවා. අරක ගත්තාම ඉතින් අරකට සාපේක්ෂව ඒ කියන්නේ පොත් ගොඩක් තියෙන සෙට් එකට සාපේක්ෂව පළවෙනි රූපේ ගත්තාම ඇත්තටම ඉතින් ඒක අපිට නිග්ලෙක්ට් කරන්න හිතනවා. ඒ කියන්නේ අතාරින්න හිතනවා මොකද එතන පොත් නැති තරම්. ඒක තමයි මේ few සහ a few කියන පදයේ භාවිතය. ඊට පස්සේ අපි යමු little a little with uncountable noun. ඒ කියන්නේ ගණන් කළ නොහැකි නම් පද එක්ක තමයි යෙදෙන්නේ. little කියන්නේ නැති තරම්, a little කියන්නේ යම් ප්‍රමාණයක් තියෙනවා. මම මෙතනටත් ඇත්තටම රූපයක් ඉන්සර්ට් කරලා තමයි මේ සල්ලි වගේක් තියෙන්නේ. ඒ සල්ලි ටික ගත්තාම දැන් මෙතන සල්ලි නැත්තේ නෑ. මෙතන දැන් යම් මුදලක් තියෙනවා. හිතමු රුපියල් 100ක් තියෙනවා කියලා. a little කියලා ගත්තාම මෙතන සාමාන්‍යයෙන් තියෙනවා 2000 3000ක් විතර. එතකොට 2000 3000 එක බලද්දි මේ 100 යන පොඩි ගාණක්. ඒකට අපිට මේ 100 නොසලකා හරින්න පුළුවන්. අන්න ඒකයි little නැති තරම් කියලා අපි ගන්න ඒකයි little. මෙතන a little කියලා අපි ගන්න යම් ප්‍රමාණයක් තියෙනවා කියන්නේ අර 100ට සාපේක්ෂව යම් ගුණයක වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා. මම හිතනවා යම් අවබෝධයක් ඔබට මේ few සහ little සම්බන්ධයෙන් ලැබුණා කියලා. මේ සම්බන්ධයෙන් අපි determiners පාඩම යටතේ තවදුරටත් කතා කරමු. මම ඇත්තටම මේ කොටස මේකට එකතු කළේ අර a few a little ගැන කතා කරන්න මේ a භාවිතය සම්බන්ධයෙන්. අපි තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා බලමු මේ a භාවිතයන් සම්බන්ධයෙන්. අපි මේ a භාවිතා කරනවා once a week, a week, 3 times a day වගේ තැන්වල අපි භාවිතා කරනවා. අපි උදාහරණයක් අරන් බලමු. I work 8 hours a day. I work 8 hours a day. මම දවසකට පැය 8ක් වැඩ ගන්නවා. How much are those carrots? How much are those carrots කියලා ප්‍රශ්නයක් අහනවා. carrot කීයද කියලා. 200 rupees a kilo. 200 rupees a kilo. කිලෝවක් රුපියල් 200 කියලා කියන්නේ. ඒ තැන්වල භාවිතා වෙනවා. ඒ කියන්නේ හොඳට ටච් එකේ තියාගන්න. once a week, 3 times a day, twice a day වගේ තැන්වල යොදා ගන්නවා. ඒ වගේමයි නොදන්නා පුද්ගලයෙකුගේ නමකට පෙර යොදා ගන්නවා. ඒ කොහොමද? Mr. Pereira phone you today. Mr. Pereira. Mr. Pereira කියලා කෙනෙක් අද කතා කරා. අපි දන්නේ නැහැ. අනේ නොදන්න බව අඟවන්න තමයි දාන්නේ. දැන් Mr. Pereira phone you කිව්වොත් Mr. Pereiraට කෝල් කරා. දැන් අපි හිතන යොදාගත්තා කියලා අපිට the Mr. Pereira කියලා යොදා ගන්න බෑ. අපි ඒක ඊළඟ ලෙසන් එකේදී කතා කරමු. දැන් මෙතන අපි මේ යොදාගන්නේ මේ අපි Mr. Pereiraව දන්නේ නැහැ. මේ නම තියෙන පුද්ගලයෙක් අපිට කතා කළා. ඒ ගැන හංගවන්න තමයි මෙතන අපිට මේ අපි මේ කියන පදේ යොදාගන්නේ. ඒ වගේම අපි බලමු දැන් මේ an භාවිතා නොකිරන අවස්ථා omission. අපි දැන් කතා කළේ භාවිතා වෙන තැන්. අපි දැන් බලමු භාවිතා නොවන තැන් ගැන. ඒක ගැන තදගන්නේ. ඒ කියන්නේ අපි දැනගන්න එපේ an දාන්නේ කොතනටද වගේම මෙව නොදා ඉන්න ඕන තැන් ගැනත් අපි දැනගන්න ඕන. අපි දාන්න ඕන තැන් වල අදාළ දේවල් දානවා වගේම දාන්න සුදුසු තැන් දාන්න සුදුසු නැති තැන් වල අපි ඒක නොදා සිටිය යුතුයි. අපි බලමු මොනවාද පොයින්ට්ස් කියලා. ගණන් කළ නොහැකි පද සමග an භාවිතා නොකරයි. water, fuel, sand. ඒ කියන්නේ අතරම මේ වතුර, තෙල්, sand. අතරම අපිට මේ ගණන් කරන්න බෑ. වතුර හැම 1 2 3 කියලා ගණන් කරන්න බෑ. අපි ගණන් කරන්නේ බෝතල්. fuel ගත්තාම තෙල් කෑන් ගණන් කරන්නේ. sand ගත්තාම ගන්නේ වැලි. වැලි අපි වැලි කැට 1යි වැලි කැට 2යි කියලා අපි ගන්නෙ නෑ. cube 1යි cube 2යි කියලා සමානෙන් ගන්න. මම මෙතන මේ nouns ගැන වැඩි කතා කරන්නේ නෑ.
අන්න point එක තියෙනවා. නමුත් a bottle of, a can of, a piece of අපිට මේ uncountable noun එක කතා කරන්න පුළුවන්. a bottle of water අපිට වතුර ගණන් කරන්න බෑ. නමුත් a bottle of water අපිට ගණන් කරන්න පුළුවන්. බෝතල් එකයි බෝතල් දෙකයි කියලා. a bar of chocolate, a bar of chocolate, chocolate bar අපිට ගණන් කරන්න පුළුවන්. a can of fuel, a can of fuel අපිට fuel ගණන් කරන්න බෑ සාමාන්‍ය ස්වරූපෙක. නමුත් can එකට දාලා තියෙද්දි can එක දෙක ඇතුළේ ගණන් කරන්න පුළුවන්. එක මතක තියාගන්න. ඒ වගේමයි advice, bread, furniture, hair, information, news, weather, work යන පද සමග uncountable noun ලෙස තමයි සැලකෙන්නේ. මේ හිතේ තියෙන පද ටික advice, bread පාන්, advice කියන්නේ අවවාද. මෙතන මේ ස්පෙලිංස් මතක තියාගන්න. CE මේක මේ noun එකක්. බැරි වෙලා මෙතන SC තිබ්බොත් ඒක ක්‍රියාපදයක් වෙනවා. hair, කොණ්ඩය, furniture ගෘහ භාණ්ඩ, information තොරතුරු, news ප්‍රවෘත්ති, weather කාලගුණය, work වැඩ. uncountable විදිහට තමයි යොදාගන්නේ. ඒ නිසා අපිට a and භාවිතා කරන්න බෑ. ඒ වචන ටික ස්පෙෂල් ඔළුවට දාගන්න. ඒ වගේමයි these can be proceed by some, any, a little, a lot of, or a piece of. අපි අර කලින් කතා කළා නේද little ගැන කතා කළා. මේ some, any කියන පද ඔක්කොම determiners. නමුත් අපිට මෙව යොදාගෙන මේ uncountable කතා කරන්න පුළුවන්. Have you heard any news? I saw some beautiful scenery. ඒ වගේ අපිට වෙන පදයක් යොදාගෙන මේ uncountable පද ගැන කතා කරන්න පුළුවන්. I ate a little jelly වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. නමුත් අපිට I eat a jelly කියන්න බෑ. මොකද jelly කියන්නේ ගණන් කරන්න බෑ. ඉතින් ගණන් කරන්න බැරි නිසා තමයි අපි a little jelly ටිකක් අපි ඒක ගැන කතා කළා කලින්. ඔබට අවබෝධයක් ඇති ඒ සම්බන්ධයෙන්. ඊළඟ පොයින්ට් එක තමයි මේ abstract nouns සමග a and භාවිතා නොකරයි. මොනවද මේ abstract nouns? love, friendship, peace, she's kind. මෙතන වාක්‍යයක උත්තරම් තියෙනවා. කාරුණිකයි. ඇත්තට මේ abstract noun කියන්නේ මේ feelings ඇත්තටම අපිට දැනෙන අපේ මොළයට, අපේ මේ ඇස කන නාසය කියන පංචේන්ද්‍රයන්ට දැනෙන්නේ අපේ මනසට දැනෙන්නේ. අන්න ඒ වගේ nouns වලට තමයි අපි abstract noun කියලා කියන්නේ. අපි පාඩමේ ආරම්භයේ ඉඳන් ක්‍රමිකව ගොඩනගීගෙන ආවා මේ දක්වා. අපි and the ගැන කතා කළා සරලව. ඒ වගේම මේ අවිනිශ්චිත භාවය, නිශ්චිත භාවය ගැන අපි වාක්‍ය අරන් කම්පෙයාර් කර කර කතා කළා. ඒ වගේම මේ අවිනිශ්චිත පදවල මේ and පද භාවිතා වෙන විදිහ ගැන අපි කතා කළා. ඒකේ sounds ගැන අපි ප්‍රැක්ටිස් කළා. activity එකක් කළා. ඒ activities නැවත නැවත කරන්න. ඒ වගේම ඉතින් ඉස්සරහට ඇවිල්ලා මේ and භාවිතා වෙන තැන් අපි නීති පද්ධතියක් විදිහට ඉගෙන ගත්තා. ඒව නැවත නැවත බලන්න, ලියන්න, කියවන්න. ඊට පස්සේ අපි මේ and භාවිතා නොවන තැන් ගැන කතා කළා. ඉතින් මම හිතනවා මම කලින් අපි ලෙසන් එක පටන් ගද්දි මම යම් දෙයක් කිව්වා. මුලින්දන් ඉගෙන ගන්න කට්ටියට මේක හොඳ ලෙසන් එකක් ඒවි කිව්වා. ඒ වගේම ඉගෙන ගන්න කට්ටියට තව අප්ඩේට් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබේ කමෙන්ට් එක අනිවාර්යයෙන්ම මට දාන්න. ඒ වගේම මේ ලෙසන් එක කවර් වෙන්න මම පොඩි ඇක්ටිවිටි එකක් ඔයාලට දාලා තියෙනවා. ඒ ඇක්ටිවිටි එක ඔයාලා කරන්න. මේකට අදාළ answers මම English with Nature LK channel page එකට අප්ලෝඩ් කරන්න. ඒතකොට ඔයාලට ඒ answers check කරගන්න පුළුවන්. description එක බලන්න. ඒකේ තියෙනවා Facebook page එකේ link එක. channel එකට යන්න, like කරන්න. ඒ වගේම ඔයගේ answers check කරගන්න. මම හිතනවා මගේ මේ පළවෙනි lesson එක ඔයාලගේ knowledge එක improve කරගන්න උදව්වක් වුණා කියලා. ඉතින් ඔයාලගේ අවංක අදහස් අනිවාර්යයෙන් comment box එකේ ලියන්න. ඒ අදහස් ගොඩක් මට වැදගත්. ඊළඟ lessons කරද්දී මගේ අඩුපාඩු මොනවාද? තව add දේවල් මොනවාද කියලා ලියන්න අනිවාර්යයෙන්ම.
සමරියකට ගියොත් ඇත්තරම මේ ලෙසන් එකේ වැදගත්ම කොටස තමයි ඇන් භාවිතා කරනුයේ ස්වර ශබ්ද වලින් පටන් ගන්නා ගණන් කළ හැකි ඒකවචන නාමපද වලටය කියන එක හොඳින්ම අලුවේ ධාරණය කරගන්න. ඒක තමයි මෙතන වැදගත්ම පොයින්ට් එක. මම මේ කොටස කරද්දිත් මේ දේ කිව්වා මේ ස්වර ශබ්ද වලින් කියන එක මම තුන් පාරක් ප්‍රනවුන්ස් කළේ. මොකද ඒක ඒ තරම් වැදගත්. ගොඩක් අය මේ දේ දන්නේ නැහැ. මේ දේ වැරදි විදිහට තමයි යොදාගන්නේ. නමුත් මේ මගේ වීඩියෝ එක බලන ඔයාලා අදින් පස්සේ මේක වැරදි විදිහට යොදා ගන්න එපා. ඉතින් මම අද මගේ ලෙසන් එක වයින්ඩ් අප් කරනවා. අපි මේ ලෙසන් එකේදී කතා කරේ ඇන් භාවිතය ගැන. අපි ඊළඟ ලෙසන් එකේදී මේ ද භාවිතය ගැන ගැඹුරට කතා කරමු. අලුත් ලෙසන් එකක් මම හැකි ඉක්මනින් අරන් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.